Aibo Yaluani, welcome back to Kalyani Jalas in the Kingdom channel. Today I would like to share with you how to make a pants from extra small to 5XL. ඉතින් මං ඔයාලට sizes 8කින් අද කොහොමද මේ පෑන්ටි හදාගන්නේ කියලා දෙනවා. ඉතින් large size එකෙන් මං ඔයාලට මහලත් පෙන්නනවා. ඉතින් රැඳිලා ඉන්න මාත් එක්ක කොහොමද මේ පතුරන් ටික හදාගන්නේ කියලා ඉගෙන ගන්න. ඉතින් අපි පළමුවෙන්ම extra small වලට block එක හදාගමු. ඉතින් මේ කලිසමේ උස සඳහාත් පල්ල සඳහාත් අපිට අවශ්‍ය වෙන මිමි අපි ලකුණු කරගමු. ඉතින් උස සඳහා අඟල් 8මාරකුත් පළල සඳහා අඟල් 8කුත් අපි ලකුණු කරගන්නවා. මතක තියාගන්න මේ කොටස් අපි කපා ගන්න මෙතනම්මක් එක්ක. ඉතින් පිටිපස්ස කොටස තමයි අපි පළවෙනිම නිර්මාණය කරන්නේ. අංශ සඳහා අඟල් 3මාරකුත් අපි ලකුණු කරගන්නවා. ඒ වගේම මේ මැද කොටස සඳහා අඟල් 2යි කාලක් මම ලකුණු කරගන්න තියෙනවා. කකුලේ හැඩය සඳහා මේ විදිහට රේඛාවක් ඇඳලා අඟල් 1ක් ඉහළට උස්සලා තියෙනවා. දැන් අපි බලමු ඉදිරිපස කොටස කොහොමද කරන්නේ කියලා මතක තියාගන්න. අපි මේ කරන්නේ extra small වලට. දැන් මේ ඉදිරිපස කරනකොට අපි පිටුපසට වඩා හැමතිස්සෙම උසින් අඟලක් අඩු වෙනවා. ඉතින් මේ විදිහට අඟල් 8ක් පල්ලටත් අඟල් 8ක් උසටත් අපි ඉදිරිපස කොටස මේ විදිහට නිර්මාණය කරගන්නවා. ඉතින් අංශ සඳහා එකම ගාන තමයි අංශ උස සඳහා අඟල් 3මාරමයි. ඒ වුණාට මේ ඉදිරිපස අපි කකුල අඳිනකොට පිටුපසට වඩා ගැඹුරට ගන්නවා. ඒ නිසා මම මෙතන අඟල් 1මාරක් අරගෙන තියෙනවා. මෙතන මැද කොටස සඳහා අපේ කලිසමේ මැද කොටස සඳහා අපි මේ පාවිච්චි කරන රෙදි කොටස මේ විදිහට අපි නිර්මාණය කරගන්නවා. ඒත් එක්ක මෙතනදී අම්මට ලියන්න අමතකුණා. මෙතන පළල අඟල් 1මාරයි. ඒ කියන්නේ ඉදිරිපස්ස කොටසේ මැද කොටස සඳහා තමයි. ඊට පස්සේ මේ විදිහට අපි මැද නම්මක් ඇතුව රෙදි කොටසක් අරගෙන අඟල් 5මාරක් තමයි රෙදි කොටස උස වෙන්න ඕනේ. පහලින් පළල අඟල් 2යි කාලකුත් ඉහළින් 1මාරකුත් වෙන්න තමයි අපි හැඩය ඇඳගන්නේ. දැන් අපි බලමු අපේ ස්මෝල් සයිස් එකට පතුරම කොහොමද නිර්මාණය කරගන්නේ කියලා. මෙතනදී පළල සඳහා අඟල් 8මාරකුත් උස සඳහා අඟල් 9මාරකුත් අපිට අවශ්‍ය වෙනවා. ඉතින් මට වැරදි ගිමින් තමයි මේ 8 ලියුනේ. ඉතින් මෙතෙන්ට උනේ 8මාර මම නැවත ඒක හැදුවා. ඉතින් උස සඳහා අඟල් 9මාරයි. දැන් අපි මේ විදිහට කොටුවක් ඇඳගෙන අපි මේ මැද කොටස සඳහා අඟල් 2මාරක් ලකුණු කරගන්න. අංශ සඳහා අඟල් 4ක් ගන්න. මේ විදිහට රේඛාවක් ඇඳලා අපේ කකුල් හැඩය සඳහා අඟලක් ඉහළට අපි ඇඳ ගන්නවා. මතක තියාගන්න මේ කොටසත් මැද නැම්මක් එක තමයි අපි නිර්මාණය කරගන්න ඕනේ. දැන් අපි නිර්මාණය කරගන්න යන්නේ ඉදිරිපස කොටස. ඉතින් ඉදිරිපස හැමතිස්සෙම පිටුපසට වඩා අඟලක් උසින් අඩු වෙනවා. ඒ නිසා උසයි පළලයි මේ විදිහට අපිට එක සමානව තමයි එන්නේ. පළලත් 8මාරයි උසත් 8මාරයි. මැද කොටසත් ඉදිරිපසට වඩා පිටිපසට වඩා ඉදිරිපස හැමතිස්සෙම අඩු වෙනවා. ඒක මතක තියාගන්න. ඒ නිසා මම මෙතන ගත්තේ අඟල් 1මාරයි. ඉතින් අංශ සඳහා අපි ගන්න අඟල් 4ම තමයි. හැබැයි කකුලේ හැඩය සඳහා අඟල් 1මාරක් වැඩිපුර අපි කපා ගන්නවා. මොකද ඉදිරිපස නිසා. ඉතින් මේ කොටසත් මෙතනම එක තමයි අපි කපා ගන්නෙ. දැන් අපි අපේ පෑන්ටියට අල්ලන මැද කොටස නිර්මාණය කරගමු. මෙතනත් අපි මැද නැම්මක් ඇතුව තමයි මේක නිර්මාණය කරගන්න ඕනේ. ඉතින් මේ විදිහට අපි පළලින් අඟල් 2මාරකුත් ඉහළින් අඟල් 1මාරකුත් උසින් 5මාරකුත් රෙදි කොටසක් තමයි පාවිච්චි කරන්නේ. මේ වගේ රෙදි කොටස් දෙකක් අපිට අවශ්‍ය වෙනවා. ඉතින් අපි දැන් මේ ස්මෝල් බ්ලොක් එකක් නිර්මාණය කරලා ඉවරයි. දැන් මේ විදිහට පිටිපස්ස බ්ලොක් එක නිර්මාණය කරනකොට අපි පළලින් මේ විදිහට අඟල් 9කුත් උසින් අපි ගන්නවා අඟල් 9මාරකුත්. ඉතින් අපි මේ විදිහට පිටිපස්ස කොටස නිර්මාණය කරන්න අංශ සඳහා අඟල් 4මාරකුත් මේ මැද කොටස සඳහා අඟල් 2යි 4න් 3කුත් ලකුණු කරගන්නවා. ඒ වගේම කකුලේ හැඩය සඳහා අඟලක් මේ විදිහට ඉහළට උස්සනවා. දැන් අපි ඉදිරිපස කොටස නිර්මාණය කරගන්නයි යන්නේ. මතකනේ ඉදිරිපස හැමතිස්සෙම පිටුපසට වඩා අඩු වෙනවා. ඉතින් මෙතනදී ඉදිරිපස උස වෙන්නේ අපිට අඟල් 9යි. පිටුපස
ඉදිරිපස පළල වෙන්නෙත් අඟල් 9යි. මේ මැද කොටස සඳහා අඟල් 1යි 4න් 3යි. මේ අංශ සඳහා අඟල් 4මාරයි. ඒ වගේම මේ ගැඹුරින් 1යි 4න් 3ක් අපි මේ විදිහට ගැඹුරු කරගන්නවා කකුල සඳහා. මේ සයිස් මීඩියම් නිසා. ඉතින් මේ විදිහට මැද කොටස නිර්මාණය කරනකොට මැද නැම්මක් ඇතිව අපි මේ විදිහට රෙදි කොටසක් අරගන්නවා. මේ රෙදි කොටස පහලින් අඟල් 2යි 4න් 3නුත් ඒ වගේම ඉහළින් අඟල් 1යි 4න් 3කුත් ලකුණු කරගන්නවා. මේ රෙදි කොටසේ උස ගන්නවා අපි අඟල් 6ක්. ඉතින් මේ විදිහට අපි හැඩ කරලා ඇඳ ගන්නවා. අපි 1යි 4යි 3 ඉඳලා මේ ගත්ත මිම්මට දැන් අපි බලමු ලාර්ජ් සයිස් එකට කොහොමද අපි අපේ පෑන්ටිය නිර්මාණය කරගන්නේ කියලා. ඉතින් මේ සයිස් එකෙන් තමයි මම අද ඔයාලට මගේ මේ පෑන්ටිය මහලා පෙන්නන්නේ. මෙතනදී අපේ පෑන්ටිය පළල වෙනුවට අපි ගන්නවා අඟල් 9මාරක්. උස වෙනුවට අපි ගන්නවා අඟල් 10මාරක්. මතක තියාගන්න මේ හැම කොටසක්ම මැද නැම්මක් එක තමයි අපි කපා ගන්නෙ. ඉතින් මේ විදිහට අපි කොටුවක් නිර්මාණය කරලා අපි මේ මැද සඳහා අඟල් 3කුත් මේ අංශ සඳහා අඟල් 5කුත් මේ කකුල අපි නිර්මාණය කරනකොට අඟල් 1ක් ඉහළටත් උස්සලා මේ විදිහට ලකුණු කරගන්නවා. ඉතින් මේ කොටසත් මැද නැම්මක් එක්ක දැන් අපි ඉදිරිපස නිර්මාණය කරන්නයි යන්නේ. ඔයාලා දන්නවා හැමතිස්සෙම අපි අඩුවෙන් තමයි ගන්න ඉදිරිපසට වඩා පිටිපසට වඩා ඉදිරිපස. ඉතින් 9මාරක් ඉහළටත් පහළටත් මේ විදිහට ලකුණු කරගෙන මේ විදිහට අංශ සඳහා අඟල් 5කුත් කකුලේ හැඩය සඳහා අඟල් 2කුත් මේ මැද කොටස සඳහා අඟල් 2කුත් අපි ලකුණු කරගන්නවා. දැන් අපි යන්නේ අපේ පෑන්ටියට අල්ලන මේ මැද කොටස නිර්මාණය කරගන්න. ඉතින් මේ විදිහට රේඛාවක් ඇඳ ගන්නවා මැද නැම්මක් තියාගෙන අපි කපා ගන්න නිසා. ඊට පස්සේ මේ විදිහට පහළින් අඟල් 3කුත් ඉහළින් අඟල් 2කුත් උසින් අඟල් 6මාරකුත් අපි ලකුණු කරගන්නවා. ඉතින් මේ විදිහට හැඩ කරලා ඇඳ ගන්න. දැන් අපි බලමු අපේ ඊළඟ සයිස් එක කොහොමද නිර්මාණය කරන්න කියලා. ඉතින් මේ එක්ස්ට්‍රා ලාර්ජ් තමයි අපි දැන් කපා ගන්න නිර්මාණය කරගන්න යන්නේ. ඉතින් මේ විදිහට අපේ පළල සඳහා අඟල් 10මාරක් ලකුණු කරගන්න. උස සඳහා අඟල් 11මාරක් ලකුණු කරගන්න. ඊට පස්සේ මේ විදිහට කොටුවක් ඇඳගෙන මේ කොටුව මත අපි ඉතිරි මිමි ටික ලකුණු කරගමු. ඉතින් අංශ සඳහා මේ විදිහට අඟල් 5මාරක් ලකුණු කරගන්න. ඒ වගේම මේ මැද කොටස සඳහා අඟල් 3මාරක් අපි ලකුණු කරගන්නවා. මේ කකුලේ හැඩේ සඳහා අඟලක් ඉහළට උස්සනවා. මෙතෙන්ට එන්නේ අඟල් 3යි කාලක්. දැන් අපි බලමු අපේ කලසමේ ඉදිරිපස කොටස නිර්මාණය කරගන්නේ කොහොමද කියලා. ඉතින් මේ පෑන්ටිය උස වෙනවා අඟල් 10මාරක්. ඒ වගේම පල්ලට අපි ගන්නවා අඟල් 10මාරක්කුත්. ඉතින් ඉදිරිපස හැමතිස්සෙම උසයි පළලයි එක සමානයි. දැන් ඔයාලට ඒක දන්නවා. දැන් මෙතන අපි මැද කොටස සඳහා අඟල් 2යි කාලක් ගන්නවා. අංශ සඳහා අඟල් 5මාරයි. ඊට පස්සේ අපේ කකුලේ හැඩේ සඳහා මේ විතර රේඛාවක් ඇඳලා අඟල් 2ක් ඉහළට උස්සලා හැඩ කරගන්නවා. දැන් අපිට අවශ්‍ය වෙන්නේ අපේ මේ පෑන්ටියේ මැද කොටස නිර්මාණය කරන්න. ඉතින් මේ විතර රේඛාවක් ඇඳ ගන්න. මතක තියාගන්න මේකත් on fold කියලා අපි ලියන්නේ මැද නැම්මක් එක්ක. ඊට පස්සේ මේ විදිහට පහලින් අඟල් 3යි කාලනුක් ඒ වගේම ඉහළින් අඟල් 2යි කාලකුත් අපි ලකුණු කරගන්නවා. ඉතින් මේ රෙදි කොටසේ උස වෙන්නේ අඟල් 7යි. ඊට පස්සේ මේ විදිහට හැඩ කරලා ඇඳ ගන්න. මේ වගේ රෙදි කොටස් දෙකක් අපිට අවශ්‍ය වෙනවා. දැන් අපි බලමු අපේ ඊළඟ සයිස් එක කොහොමද කරගන්නේ කියලා 3XL. ඉතින් අපි මේ විදිහට අපේ පළල සඳහා අඟල් 11මාරකුත් උස සඳහා අඟල් 12මාරකුත් අපි ගන්නවා. ඊට පස්සේ මේ විදිහට බොක්ස් එකක් නිර්මාණය කරලා මේ බොක්ස් එක ඇතුලේ අපි ඉතිරි මිමි ටික නිර්මාණය කරමු. මෙතනදී අංශ සඳහා මම අඟල් 6ක් ගන්නවා. ඒ වගේම මේ මැද කොටස සඳහා අඟල් 3මාරක් මම ගන්නවා. දැන් අපි මේ කකුලේ හැඩේ සඳහා අඟලක් ඉහළට උස්සනවා.
ඉතින් පිටිපස්සේ අපි ගොඩක් වෙලාවට අඟල් එකක් තමයි ඉහළට උස්සන්නේ. ඉතින් මේ කොටසත් මැද නැම්මක් එක තමයි අපි කපා ගන්න ඕනේ. ඒත් එක්කම අපි දැන් බලමු ඉදිරිපස කොහොමද නිර්මාණය කරන්න කියලා. ඉතින් උසයි පළලයි 11මාරක් අපි ගන්නවා. ඉතින් මේ විදිහට බොක්ස් එකක් ඇඳලා ඉතිරි මිමි ටික අපි මේ බොක්ස් එක ඇතුළේ ලකුණු කරගමු. අපි මේ මැද කොටස සඳහා අඟල් 2මාරක් ගන්නවා. අංශ සඳහා අඟල් 6යි. ඉහළින් අඟල් 2ක් ඉහළට උස්සනවා. ඉතින් ඔයාලට තේරෙනවා මේ පෑන්ටිස් මහ ගන්න එක ඇත්තරම හරිම ලේසි. ඔයාලට හොඳ ආදායමක් ලබා ගන්න පුළුවන්. ස්වයං රැකියාවක් විදිහට පටන් ගත්තොත්. ඉතින් මේ විදිහට අපි මේ පෑන්ටියට අල්ලන මැද කොටස නිර්මාණය කරනකොට පහළට අඟල් 3මාරකුත් ඉහළට අඟල් 2මාරකුත් ලකුණු කරගන්නවා. දැන් අපි මේ විදිහට අඟල් 7ක් උසට ගත්ත රෙදි කොටසෙන් මේ විදිහට හැඩ කරගන්නවා. ඉතින් ඔයාලට තේරෙනවා මම සයිසස් ඔක්කොමංගෙම ඔයාලට මෙහෙම කියලා දෙනවා. ඉතින් ඒකෙන් උපරිම ප්‍රයෝජන ගන්න. දැන් අපි බලමු 4XL වලට කොහොමද නිර්මාණය කරගන්නේ කියලා. ඉතින් උස සඳහා අඟල් 13මාරකුත් පළල සඳහා අඟල් 12මාරකුත් අපි මේ විදිහට ලකුණු කරගන්නවා. size 4XL වලට. ඊට පස්සේ අපි පෙර පරිදිම මේ විදිහට කොටුවක් ඇඳගෙන අංශ සඳහා අඟල් 6මාරකුත් මේ මැද කොටස සඳහා අපි ලකුණු කරගන්නවා 3යි 4න් 3කුත්. ඒ වගේම අපේ කකුලේ හැඩය සඳහා අඟලක් ඉහළට උස්සන්න. ඉතින් මැද නැම්මක් ඇතුව තමයි අපි මේක නිර්මාණය කරන්න ඕනේ. දැන් අපි බලමු ඉදිරිපස කොටස. මෙතනදීත් අපි අඟල් එකක් අඩු කරගන්නවා. 12මාරක් අපි තිරස් හතරත් ඒ කියන්නේ පල්ලටත් ඒ වගේම උසටත් අපි එක සමාන මිමි තමයි පාවිච්චි කරන්නේ ඉදිරිපස සඳහා. අංශ සඳහාත් අඟල් 6මාරයි. මේ විදිහට කකුලේ හැඩය අඟල් 2ක් ඉහළින් උස්සන්න. මේ මැද කොටස සඳහා අඟල් 2යි 4න් 3ක් මම අරගෙන තියෙනවා. දැන් අපි බලමු මේ විදිහට අපේ පෑන්ටිට අල්ලන මැද කොටස. ඉතින් මෙතනදී අඟල් 2යි 4න් 3ක් ඉහළනුත් පහළින් අඟල් 3යි 4න් 3කුත් අපි ලකුණු කරගන්නවා. ඉතින් මේ රෙදි කොටසේ උස වෙනවා අඟල් 7ක්. මේ විදිහට හැඩ කරලා ඇඳ ගන්න. දැන් අපි බලමු අපේ අවසාන සයිස් එක 5XL. ඉතින් මේ විදිහට අපි පිටිපස කොටස තමයි පළමුවෙන්ම නිර්මාණය කරගන්නේ. ඉතින් පළලෙන් අඟල් 13මාරක් ඒ වගේම උසින් අඟල් 14මාරක් අපි ලකුණු කරගන්නවා. ඉතින් පෙර පරිදිම බොක්ස් එකක් මේ විතර නිර්මාණය කරලා අපි අංශ සඳහා අඟල් 7කුත් මේ විදිහට මැද කොටස සඳහා අපේ පෑන්ටියේ මැද කොටස සඳහා අඟල් 4කුත් ලකුණු කරගන්නවා. මොකද මේක 5XL නිසා. ඒ වගේම කරුවේ පිටිපස කරුවේ උසට අඟල් 1මයි අපි ඉහළට උස්සන්නේ. දැන් මේකත් මැද නැම්මක් ඇතුව තමයි අපි නිර්මාණය කරගන්න ඕනේ. දැන් අපි ඉදිරිපස නිර්මාණය කරගන්නකොට අඟල් 13මාරක් පළලනුත් 13මාරක් උසනුත් ගන්නවා. ඊට පස්සේ අංශ සඳහා අඟල් 7කුත් මේ විදිහට මැද කොටස සඳහා අඟල් 3කුත් අපි ගන්නවා. ඉතින් මේ ඔයාලට පුළුවන් මේ මිමි කොටස් පොතක ලියා ගන්න. බ්ලොග් හදාගත්තොත් ඔයාලට ඒක නැවත නැවත පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ වගේ කරුව අපේ කකුල හැඩය සඳහා අඟල් 2ක් මං ඉහළට ඉස්සුවා. දැන් මේ මැද කොටස සඳහා මේ විදිහට අපි බොක්ස් එකක් නිර්මාණය කරලා මැද නැම්මක් ඇතිව ඉහළින් අඟල් 3කුත් පහළින් අඟල් 4කුත් ඒ වගේම උස සඳහා අඟල් 7කුත් මේ විදිහට පාවිච්චි කරනවා. ඉතින් මේ පෑන්ටිය තමයි අපි මහගන්න යන්නේ. මේ සයිස් ලාර්ජ් වලට තමයි මේ පෑන්ටි මම මහගන්නේ. ඉතින් මේ වගේ රෙදි කොටස් දෙකකුත් මේකින් එක කොටසකුත් ගානේ මම මේ විතර කපාගෙන තියෙනවා. දැන් මම ඔයාලට මේක අල්ලගන්න විදිහ කියලා දෙනවා පැහැදිලිව. ඉතින් හොඳින් බලන්න. දැන් මම ඔයාලට පේනවා ඉදිරිපස කොටස මේ විදිහට තියාගෙන තියෙනවා. දැන් මම මේ මැද කොටස මැදින් අල්ලන කොටස
මෙන්න මේ විදිහට තියාගන්න. හොඳින් බලා ගන්න. මේ තියෙන්නේ හොඳ පිටට හොඳ පිට යටින් තියලා තියෙනවා කන පිට පහලට හිටින්න. හොඳ පිටට අපි අපේ පෑන්ටි කොටස ගෑවෙන්න මේ විදිහට තියලා තියෙනවා. දැන් අපි මේකට පින් කරගෙන මේක මහ ගන්න පුළුවන්. ඉතින් මේක මම මේ විදිහට පින් කර ගන්නවා. ඉතින් අනිත් පැත්තත් මම මේ විදිහට පින් කරගෙන දෙකම එකට මහ ගන්නවා. එතකොට මට මගේ කාලය ඉතිරි කර ගන්න පුළුවන් නිසා. ඉතින් ඇත්තටම විනාඩි 5ක් වගේ ඉතාම අඩු කාලෙකදී මේ පෑන්ටියක් ඔයාලට මහ ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට අපි මේක මහ ගත්තාම එක පැත්තක තියෙනවා. දැන් අපි බලමු මේකේ අනිත් කොටස කොහොමද නිර්මාණය කරගන්නේ කියලා. දැන් අපි ඉස්සල්ලාම පින් කරගත්ත කොටසට මෙන්න මෙහෙම තියාගන්න. හොඳින් බලාගන්න මේක රෝල් කරගන්න. අපි ඉදිරිපස කොටසනේ කලින් අල්ලගත්තේ. දැන් මෙන්න මේ විදිහට රෝල් කරගෙන අපි තියාගත්තා. මතක තියාගන්න. හොඳ පිට අපි රෝල් කරගෙන තියෙනවා. දැන් අපේ ඉතිරි කොටස මේ පිටුපස කොටස මෙන්න මේ විදිහට තියාගන්න ඕනේ. මතක තියාගන්න. මම මේ මැද කොටස රෝල් කරගෙන තියෙනවා. දැන් මෙන්න මේ විදිහට පහලට හරව ගන්න. ඔයාලට පේනවනේ. තේරෙන්නේ නැත්නම් නැවත මේක ඔයාලා පවුස් කරලා ස්කිප් කරලා හරි බලන්න. මොකද මේක ගොඩාක් වැදගත්. මේක අනිවාර්යයෙන්ම ඔයාලා දැනගත්තේ නැත්නම් ඔයාලගේ පෑන්ටි හරියට මහ ගන්න බෑ. අපි මේ මූට්ටුවක් කිසිම මූට්ටුවක් පේන්නේ නැතිව නීට් එකට මහ ගන්න ක්‍රමයක් තමයි මේක. දැන් ඔයාලට පේනවා මේක දැන් මහ ගන්නයි තියෙන්නේ. ඉතින් මම මේක මහන විදිහ පෙන්වන්නේ මොකද මේක ලේසියෙන්ම මුට්ටු කරගන්නයි තියෙන්නේ. ඒ වගේම මම මෙතනදී පාවිච්චි කරන්නේ ජර්සි රෙද්දක්. ඔයාලට ජර්සි රෙදි ඇදෙන සුළු රෙදි තමයි නිටින් රෙදි තමයි පෑන්ටිස් මහනකොට පාවිච්චි කර යුත්තේ. ඉතින් මේ තියෙන්නේ හිතා ගන්න අපි මේක මහලා තියන්නේ කියලා. මෙන්න මේ විදිහට තමයි අපි මහල ඉවරුනහම අපිට මේක ලැබෙන්නේ. දැන් මම මේ මැද කොටසත් මහගෙන ඉවරයි. දැන් මේ සයිඩ් සඳහා ඔයාලට පැතලි මුට්ටු උනත් මහ ගන්න පුළුවන්. ඕවර්ලොක් මැෂිමක් අවශ්‍ය නැහැ. ඇත්තටම මේ නිඩින් රෙදි මහනකොට ඕවර්ලොක් කරන්න අත්‍යවශ්‍ය නැහැ. ඒත් ඔයාලට මෙතනදී හොඳ පිටින් මහලා මේ විදිහට අඟල් කාලක් අයින් කරලා නැවත කන පිටින් මේක මහලා අපේ මේ මැස්ම අපිට නීට් එකට මහ ගන්න පුළුවන්. ඕවර්ලොක් මැෂිමක් අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් ඔයාලා කඩවල් වලට වගේ දානවනම් නීට් එකට මහ ගන්න ඕන නම් ඔයාලට ඒ ක්‍රමය පාවිච්චි කරන්න පුළුවන්. මෙතනදී මම පාවිච්චි කරන ඉලාස්ටික් ප්‍රමාණය අපි කොහොමද කොච්චර ප්‍රමාණයක් ගන්න ඕනේද කියලා නිගමනය කරනකොට ඒක වෙනස් වෙන්න පුළුවන්. මොකද ගොඩාක් ඇදෙන හොඳ ඉලාස්ටික් නම් ඇත්තරම අපිට අපේ ඉන 38ක් නම් ඒ 38න් අඟල් 10ක් විතර අඩු කරලා මේ ඉලාස්ටික් ප්‍රමාණය ගන්න පුළුවන්. අරගෙන මේක දෙපැත්ත මූට්ටු කරලා මේ විදිහට වටේම සිග්සැග් ගහගෙන යන්න පුළුවන්. ඉතින් ඔයාලට බෝල් පොයින්ට් වගේ ඉදි කට්ටක් පාවිච්චි කරනවා නම් හොඳයි සාමාන්‍යයෙන්. ඒ වුණාට සාමාන්‍ය ඉදි කට්ටක් පාවිච්චි කරලත් සිග්සැග් ක්‍රමයට මේ විදිහට මහ ගන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් මෙතනදී මම අද පාවිච්චි කරන්නේ බෝල් පොයින්ට් ඉදි කට්ටක් නෙමෙයි. සාමාන්‍ය මැෂිමට එදිනෙදා පාවිච්චි කරන ඉදි කට්ටක්. හැබැයි මම සිග්සැග් මහල් දාලා තමයි මේක මහන්නේ. ඒ නිසා මට කිසිම ප්‍රශ්නයක් නැතුව මගේ මේ කලිසම පෑන්ටිය මට මහ ගන්න පුළුවන්. ඉතින් ඉදිරියේදී මම ඔයාලට වීඩියෝ එකක් කරනවා මේ නිටින් රෙදි සඳහා පාවිච්චි කරන ඉදි කට්ටු මොනවාද, ඒ වගේ රෙදි කොහොමද මහගන්නේ කියලා. ඉතින් මම ඉදිරියේදී ඔයාලට කියලා දෙනවා. ඒ ගැන දිගටම මාත් එක්ක රැඳිලා ඉන්න. ඉතින් මේ විදිහට අපේ ඉන කොටසට අපේ ඉලාස්ටික් එක අල්ල ගන්නවා. ඉතින් කකුල කොටසට මේ විදිහටම ඔයාලා අඩු කරගෙන අපේ කකුල මෙම්ම මැනගෙන අපි කපාගත්ත කකුල කොටස එකෙන් අඟල් 5ක් 6ක් විතර අඩු කරගෙන ඔයාලට පුළුවන් මේ ඉලාස්ටික් වටේම අල්ල ගන්න. ඉතින් ඔයාලා හැමතිස්සෙම මං හරියටම මේ ඉලාස්ටික් වල අඩු කරගත්තු ගාණක් කියන්නේ නැත්තේ මොකද මේ ඉලාස්ටික් ගොඩක් වෙලාවට වෙනස් වෙනවා. ඉතින් ඒක ඔයාලා අත්දැකීමෙන් ඉගෙන ගන්න ඕන. ඔයාලා පාවිච්චි කරන ඉලාස්ටික් එකේ තියෙන ඇදෙන සුළු භාවය. ඉතින් මේ විදිහට ඔයාලගේ පෑන්ටිය මහලා එතන අඟල් භාගයක් වගේ වැඩිපුර තියාගෙන ඔයාලා මහගත්තා නම් කාලයකට වගේ වෙන්න අඩු කරලා ලස්සන නීට් එකට කපා ගන්න.
ඉතින් මං හිතනවා ඔයාලා ලොකු දැනුමක් මේ වීඩියෝ එක තුලින් ලබා ගන්න ඇති කියලා. ඉතින් ඔයාලට පුළුවන් මේ වගේ ලස්සන පොඩි බෝ එකක් ඒ වගේම චූටි බටන් එකක් වගේ අල්ලගෙන මේක ලස්සන කරගන්න. Thank you so much for watching my video. Take care. Bye bye. ඉතින් ඔයාලා හැමදෙනාටම ස්තුතියි. අයබෝවන්.